අයිබන් සුබ දැසනක් වාසනාවන්ත දැසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. පහුගිය දිනවලම අපේ රටේ ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වුණු සහ ක්‍රියාත්මක වන කොළඹ මහනගර සභාවේ යම් නොසන්සුන්තාවයක් ඇති වෙලා තිබුණා. එක් තැනකදී නගරාධිපතිතුමිය අනෙක් පැත්තෙන් නාගරික මන්ත්‍රීවරුන් එළියට බහලා උපවාසයක් කරන තැනට කොළඹ නගර සභාව පත් වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඊයේත් උද්ඝෝෂණයක් ඇති වුණා කොළඹ මහනගර සභාව පරිශ්‍රයේ. අපි මෙන්න මේ තත්ත්වය පිළිබඳව ඍජුව විමසන්න හේතුව ඒ වෙනුවෙන් අද උදේ 7 වෙනි පැය අපි වෙන් කරන්නේ හේතුව වැඩිම ප්‍රජාවක් ජීවත් වෙන නගර සභාව වැඩිම ආදායමක් උපයන නගර සභාව වගේම තමයි අනෙක් පැත්තෙන් වැඩිම සේවාවන් ප්‍රමාණයක් සිද්ධ කරන නගර සභාව තමයි කොළඹ මහනගර සභාව. ඒ නිසා කොළඹ මහනගර සභාවේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණොත් සහ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් එයින් පීඩා විඳින ප්‍රජාව ඉතාමත්ම විශාලයි. ඒ නිසා අපි හිතුවා මේ පිළිබඳව අද ඍජුව ප්‍රශ්න කරන්න සහ අනෙක් පැත්තෙන් ඇයි මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ, මොකද්ද මේකට තියෙන උත්තරය, මේක निराකරණය කරගන්නේ කොහොමද, නැවතිලා තියෙන සේවාවන් ප්‍රජාව වෙනුවෙන් ඉටු කරන්න මොකද්ද ඉදිරියේ තියෙන වැඩපිළිවෙල. ප්‍රශ්නකර තත්ත්වය ඇති වෙලා තිබුණේ කොළඹ නාගරික මන්ත්‍රීවරුන් සහ අනෙක් පැත්තෙන් කොළඹ නාගරික කොමසාරිස්වරිය අතර. ඒ නිසා අපි අද මේ ප්‍රශ්නගත තත්ත්වයට හේතුපාදක වුණු කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්තුමියට රෝෂිනී දිසානායක මහත්මියට ආරාධනා කළා 7 වෙනි පැයට. ඉතාමත් ආදරෙන් ආයිබන් සුබ දැසනක් කියලා ඔබතුමේ පිළිගන්නවා. කොමසාරිස්තුමිය දැන් දිගින් දිගටම උද්ඝෝෂණات ඇති වෙනවා, උපවාසත් ඇති වුණා, පැයක් දෙකක් ක්‍රියාත්මක වුණත් ඒක උපවාසයක්. ඊයේත් උද්ඝෝෂණයක් ඇති වුණා. ඔබතුමේ කොච්චර කාලයක් වෙනවද කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් ධූරය අරගෙන? මම 2020 ජනවාරි 14 තමයි මේ තනතුරට ආවේ. දැන් තනතුර බාරගත්තට පස්සේ අමාරුයි කියලා හිතෙන්නේ නැද්ද? අභියෝගාත්මකයි. මොකද කොළඹ මහනගර සභාවේ කාලාන්තරයක් තිස්සේ තිබිච්ච ගැටලු තියෙනවා. ඒ වගේම විශාල ආයතනයක් මහ ජනතාවට විශාල සේවයක් සිදු කරන්න තියෙනවා. නමුත් රජයේ නිලධාරියෙක් විදිහට මේ මහජන මුදල් වගකීමෙන් ක්‍රියා කරලා මහ ජනතාවට අවශ්‍ය සේවය සපයන්න මගේ උපරිම උත්සාහය මම එදා සිට අද දක්වා කරගෙන යනවා අඛණ්ඩව. නාගරික කොමසාරිස් විදිහට ඔබතුමියගේ තියෙන විෂයපතය මොකක්ද? නාගරික කොමසාරිස් විදිහට මහනගර සභා ආඥා පනතේ යම් යම් බලතල තියෙනවා නාගරික කොමසාරිස් ඒ තනතුරට. ඒ වගේම වෙනත් පනත් වලින් තියෙන බලතල තියෙනවා. දැන් උදාහරණයක් විදිහට නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ සැලසුම් අනුමත කිරීම එක්තරා සීමාවක් දක්වා නගර සභාවට බලය බෙදලා තියෙනවා. ඒ සැලසුම් කමිටුවේ ප්‍රධානියා විදිහට. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ කළමනාකරණ මණ්ඩලය තියෙනවා. අගවිනිසුරුතුමා සභාපතිත්වය දරන. එතන ඒ කමිටුවේ නිල සමාජිකයෙක් වෙනවා. ආර්ථික මධ්‍යස්ථාන භාරය නිල සමාජිකයෙක් වෙනවා. ඒ වගේම සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය නිල සමාජිකයෙක් වෙනවා. ඊට අමතරව කොවිඩ් මර්ධන සම්බන්ධීකරණ කමිටුව ජනාධිපතිතුමා විසින් නම් කරලා තියෙන නිල සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම දිස්ත්‍රික් සංවර්ධන කමිටුව. මොකද දැන් කොළඹ නගර සභාව කියන්නේ පළාත් පාලන ආයතනයක්. මධ්‍යම රජයේ තියෙන සංවර්ධන කටයුතු අධීක්ෂණය කරන පසුවිපරම් කරන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවක් තියෙනවා හැම දිස්ත්‍රික්කෙම. ඒ සඳහා සහභාගී වෙන්න ඕනේ. ඒතකොට මධ්‍යම රජයත් මේ පළාත් පාලන ආයතනයත් අතර සම්බන්ධතාවය පවත්වාගෙන යන එක මේ සියලුම දේ කරන්නේ මහජනතාවට රාජ්‍ය නිලධාරියෙක් විදිහට අවශ්‍ය සේවය සපයන්නේ. මහා කොමසාරිස්වරයාට පනතින් සහ වෙනත් නීතිවලින් විශාල තීරණ ගැනීමේ බලයක් දීලා තියෙනවා. කොච්චර විශාල වුණත් නීතිය සීමාවන් වලට යටත්ව රාජ්‍ය නිලධාරියෙකුට අවශ්‍ය කාර්යභාරයට යටත්ව තමයි මේ බලය ලබා දීලා තියෙන්නේ. ඔබතුමිය මහ ජනතාවට සේවය කරන්න ඔබතුමියට ඒ බලය පැවරලා තියෙනවා සහ ඒ බලතල ප්‍රකාරව කටයුතු කරන්න පුළුවන් නීතියේ සීමාව ඇතුළත. ඔබතුමියත් කියන මහ ජනතාව වෙනුවෙන් සේවය කරන්න. දැන් මහ ජනතාව වෙනුවෙන් සේවය කරන්න මහ ජනතාව ඡන්ද දීලා පත් කරපු නාගරික මන්ත්‍රීවරුන් කියන කතාව තමයි ඔබතුමිය ඔවුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඔබතුමිය ඒකාධිපතිව කටයුතු කරනවා කියන එක. මෙන්න මෙතන තමයි ප්‍රශ්නගත තත්ත්වය නිර්මාණය වෙන්නේ. අර නගරවැසියන්ට සලාකමල්ලක් ලබා දීම වෙනුවෙන් නාගරික මන්ත්‍රීවරුන් උත්සාහ ගන්නේදී ඔබතුමියගේ බලය පාවිච්චි කරලා ඒකාධිපතිව කටයුතු කළා. ඊට පස්සේ ඊයේත් ඔබතුමියලා මේ අලුතෙන් ඉඩම් ලියා පදිංචි කරන්න ලිපියක් යොමු කිරීම මත පදනම් වෙලා මුද්‍රගස් සම්බන්ධයෙන් ආය උද්ඝෝෂණයක් ඇති වුණා. ඒකාධිපතිනියක් විදිහට ඔබතුමිය වැඩ කරනවා කියන චෝදනාවත් එක්ක තමයි මේ ප්‍රශ්නගත තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මං හිතන්නේ දසුන් දැන් හැමතිස්සෙම මාධ්‍ය වලින් විනාඩියකදී දෙකකදී එන කතාව ඇත්ත කතාව නෙමෙයි. අපි දන්නවා අපේ රටේ
සමහරවිට ඒ ප්‍රවෘත්ති වාර්තා වෙන විදිය මේ සියලුම නිවැරදි තොරතුරු බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා දන්නවා. මොකද මගේ ඉහළම ඉන්න අධීක්ෂණ නිලධාරියා බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා ඒ වගේම ප්‍රධාන ලේකම් අපි රාජ්‍ය සේවයේ යම් තැනක ඉන්නේ යම් දූරාවලියේ යම් තැනක. ඒතර අපිට ඉහළ ඉන්න නිලධාරීන්ට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. වියලි ආහාර සම්බන්ධයෙන් ඔබ කතා කරපු නිසා මම ඒ ගැන උත්තරයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නගත තත්ත්වය මතුවෙච්ච තැන. ප්‍රශ්නගත තත්ත්වය මතුනේ වියලි ආහාර හින්දා නෙමෙයි. මොකද නාගරික කොමසාරිස්වරියගේ රාජකාරිය ප්‍රධානම රාජකාරිය තමයි නගර සභාවට නගරාධිපතිනියට මුදල් කමිටුවට ඒ තීන්දුව තීරණ ගන්න අදාළ නිර්දේශ ලබා දෙන එක. ඒ නිර්දේශ ලබා දෙන්නේ මම මේ නගර සභාවේ අයිතිකරුවවත් මම මේ මුදල් වල අයිතිකරුවවත් නෙමෙයි. රාජ්‍ය නිලධාරියෙක් විදිහට අපිට තියෙන රාජ්‍ය භාරයක්. මේ මහජන මුදල් අපිට භාර දීලා තියෙන්නේ අපි අයිතිකරුවෝ නෙමෙයි. ඒතර ඒ භාරය නිසි පරිදි ක්‍රියාත්මක කරනකොට පවතින නීති රීති රාමුවන් තුල සහ මේ මුදල් අර පිරිමැස්මෙන් භාවිතා කරන්නත් ඒ වගේම මහජන නියෝජිතයන්ට අනිවාර්යයෙන්ම ජනතාවට සේවය කරන්න අයිතියක් සහ ඒ වගකීමක් තියෙනවා. ඒ දෙක බැලන්ස් කරන්න. ඒ අතර අපි කොහොමද නියාමනය කරන්න කියන නිර්දේශ පැහැදිලිවම ලබා දෙන එක තමයි කොමසාරිස්වරයාගේ වගකීම. ඒතර මගේ ඒ සමහර නිර්දේශ ප්‍රියමනාප නොවෙන්න පුළුවන්. නමුත් නිලධාරීන් විදිහට අපි රාජකාරී කටයුතු කරනකොට ඒ සත්‍ය තත්ත්වය පහදලා දෙන්න ඕනේ. කොපමණ බලපෑම් ආවත් මොනතරම් තර්ජනාවක් මොනතරම් උද්ඝෝෂණාවක් නිවැරදි රාජකාරිය නිවැරදි විදිහට කරන්න නිලධාරීන්ට ආත්ම ශක්තිය තියෙන්න ඕනේ. තීන්දුව ගන්න පුළුවන් වෙන්න ඕනේ. කොච්චර බලපෑම් ආවත් වැරදි දේ කරන්න අපිට බෑ. මට ප්‍රශ්නෙට උත්තරේ ගන්න කරන්නේ දැන් ඔබතුමියට මේ දැනට තියෙන තත්ත්වයක් එක්ක තර්ජන වෙලා තියෙනවද ඔබතුමියට? එහෙම තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට දැන් දසුන් ඒ වගේ වෙලාවකට නිලධාරියෙක් වැඩ කරන්නේ දේශපාලඥයෙක් වැඩ කරන විදිහට නෙමෙයි. දේශපාලඥයන්ට දේශපාලන නිදහස තියෙනවා. අපි විධායක නිලධාරීන් විදිහට අපිට දේශපාලන අයිතිවාසිකම් නැහැ. නමුත් අපි ක්‍රියා කළ යුතු පිළිවෙලක් තියෙනවා. මට අතන පොඩ පැහැදිලි කරගන්න ඕන. ඔබතුමීට තර්ජන වෙලා තියෙන දේශපාලඥයන් ගැන කාගෙන්ද ඔබතුමීට තර්ජන වෙලා තියෙන්නේ? මට ඇතිලා තියෙන ගැටලු මානසික හිංසනයන් ඒ වගේ පීඩනයන් මට විතරක් නෙමෙයි කෙලින් වැඩ කරන නිලධාරීන්ට එනවා. ඒක දසුන් එදත් අදත් හෙටත් සමාජෙ තියෙනවා. ඒක මේ ආයතන විතරක් තියෙන එකකුත් නෙමෙයි. නමුත් මේ ආයතනයේ තත්ත්වය ටිකක් බරපතලව තියෙනවා. ඒ සඳහා ලිඛිතව ආණ්ඩුකාරතුමා වෙත දැනුවත් කරලා තියෙනවා. මොකද නිලධාරීන්ට මෙතන රාජකාරී කරගෙන යනකොට ඔවුන්ගේ ආත්ම අභිමානය ඒවා සුරකෙන්න ඕනේ. කිසිම කෙනෙක් මානසික හිංසනයට පීඩනයට පත් කරන්න බෑ. මොකද අපි කරන්නේ අපේ නිල රාජකාරිය. ඒතර මේ වියලි ආහාර කතාව මට පැහැදිලි කරන්න. අපි දෙන්නෙමු. ඒක පැහැදිලි කරන්න ඕනේ. වියලිය කිසිම වෙලාවක අපේ මහ ජනතාවට දුගී දුප්පත් ජනතාවට මේ කොවිඩ් දුර සම්බන්ධයෙන් වෙන වියලි ආහාර ලබා දීමට නිලධාරීන් අකුල් හෙලලා නැහැ. ඒක මම ඊටාම වගකීමෙන් කියනවා. දැන් යම් ප්‍රශ්නයක් අහම දසුන් ලිපි ලේඛන තියෙනවා. ලිඛිත සාක්ෂි තියෙනවා. ඒ සාක්ෂි ඕනම කෙනෙකුට බැලුවාම මොකද්ද වෙලා තියෙන්නේ කියලා තේරෙන්න පුළුවන්. නමුත් මේ වියදම් කරන හැම මුදලක්ම මිලියන 392ක් වගේ මුදලකට ටෙන්ඩර් පටිපාටියක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් මේ අවසාන වශයෙන් ප්‍රජාවට වේලි සලාක ලබා දීම වෙනුවෙන් මිලියන 392ක යෝජනාවක් ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොට අපි මිලියන 573ක වේලි ආහාර ලබා දීලා තියෙනවා. මේ කොවිඩ් කාල සීමාව. කොවිඩ් කාල සීමාවේ. එතකොට කාටවත් මට චෝදනා කරන්න බෑ. මොකද පළවෙනි කොවිඩ් රැල්ල එනකොට 20 අපි අප්‍රේල් මාසේ මිලියන 100ක වියලි ආහාර ලබා දුන්නා. එතකොට දසුන් එතකොට මට කවුරුත් ඒකාධිපති කිව්වේ නැහැ. ඒ වෙනකොට කිසිම චක්‍රලේඛයක් තිබුණේ නැහැ. මොකද කොවිඩ් දුර කියන එක අපේ හැමෝටම අලුත් දෙයක්. කිසිම චක්‍රලේඛයක් නිකුත් වෙලා තිබුණේ නැහැ. කිසිම නීතිමය ප්‍රතිපාදනයක් තිබුණෙත් නැහැ. නමුත් මම නීතිඥවරයෙක් විදිහට අවශ්‍යතාවය අනුව ඒ වෙනකොට අපිට මහනගර සභා අරමුදලි මූල්‍ය අර්බුදයක් තිබුණේ නැහැ. අපිට මුදල් තිබුණා. එතකොට අවශ්‍යතාවයේ නීතිය ඒ වගේම අපේ ආපදා කළමනාකරන පනතේ 25 වෙනි වගන්තිය අපිට මහනගර සභා ආඥා පනතෙන් හදලා මම ඒ සඳහා නීතිමය තර්කයක් ගොඩනගලා ඒ නීතිමය තර්කය හදලා නගරාධිපතිනියට පවා අතර දුන්නා. ඔබතුමියත් මේක මාධ්‍යවල කියන්න මේ වෙලාවේ අපිට මේක ජස්ටිෆයි කරන්න පුළුවන් මිනිස්සුන්ට දෙන්න කියලා. ඒ වියලි ආහාර ලබා දීමේදී සියලුම නගර සභාවේ නිලධාරීන් ඇත්තටම අපිට බල්ක් හම්බුනේ තොග වශයෙන්. ඒ සියලුම දේවල් අපිට පැකට් කරන්න වුණා. ඒවා ඡායාරූපත් එක්ක සාක්ෂිත් තියෙනවා. එතකොට පාම් පිටි පැකට් කරේ අපේ ඉංජිනේරුවරු. ඒ වගේ සහල් පැකට් කරන්න යුද හමුදාවේ සහයෝගය ලබා දුන්නා. පොලිසියෙන් අපිට සහයෝගය ලබා දුන්නා. අපේ සියලුම කාර්ය මණ්ඩලය සීනි හැම දෙයක්ම අපිට පාර්සල් කරලා කිරලා තරාදි හොයාගෙන
ඒ විදිහට තමයි මේ වියලි ආහාර ලබා දුන්නේ. මිලියන 100ක. මිලියන 100ක. දෙවෙනි අදියරේ. ඔව් එතන මට තව එකක් කියන්න ඕනේ අපේ ගරු ආණ්ඩුකාරතුමත් ගුවන් හමුදාවේ මොකද ඒ වෙලාවේ මිනිස්සු එළියට එන්න බයයි. ඔබට මතක ඇති කොළඹ පළවෙනි යෝදුරෙත් යම් ගැටලු වලට ලක් වුණ නිසා බෙදා දෙන්න මහ ජනතාව අතර යන්න ගුවන් හමුදාවේ සෙබළු 286ක් අපිට ලබලා දුන්නා. ඒ නිසා ඒ වෙලාවේ කිසිම කෙනෙකුට නීති ප්‍රතිපාදනයක් පවා නොමැති අවස්ථාවක. ඒ නිසා ඒ පළවෙනි අවස්ථාවේ මිලියන 100ක වේලි ආහාර ලබා දුන්නා. ඒව අපි බොහොම හොඳ හිතින් කරේ. දෙවැනි වතාවේ 2020 වසරේ නොවැම්බර් මාසේ මිලියන 300ක වියලි ආහාර ලබා දුන්නා. මම ගාව සංඛ්‍යා ලේඛන තියෙනවා. අවසන් වතාවට පසුගිය ජූලි මාසේ මිලියන 173ක ලබා දුන්නා. දැන් මේ කොවිඩ් දුරත් එක්ක මේ මහනගර සභාවේ බදු ආදායම් අඩු වෙනවා. ඒ අඩු වෙන එක ස්වභාවිකයි. ඒ ස්වභාවික මම මුලින්ම මේ වෙලාවේ මෙච්චර වෝදුරක් තිබිලත් මේ බිලියන 5ක බිලියන 5.2ක බදු අද වෙනකොට ගෙවපු මේ නගරේ ඉන්න වැසියන්ට මගේ ප්‍රණාමය පුද කරනවා. මොකද විනයගරුක මිනිස්සු තමයි බදු ගෙවන්නේ. මොකද ඒ බදු නොගෙව්වා කියලා අපි ගෙවල් වලට ගිහිල්ලා අපිට ඒක බලෙන් ගන්න ක්‍රමයක් නැහැ. තමන්ගේ යුතුයකමක් විදිහට බදු ගෙවලා තියෙන්නේ. මිලියන 5270 මේ වෙනකොට වියදම් වෙලා ඉවරයි. එතකොට මේ ක්‍රමක්‍රමිකව රටේ තියෙන මේ අර්බුදය මහනගර සභාවටත් බලපානවා. මොකද මහනගර සභාවේ වැටුප් සඳහා පමණයි මධ්‍යම රජයෙන් මුදල් ලැබෙන්නේ. එතකොට ඔබ හිතන්න මාස දෙකකට කලින් මිලියන 173ක් වියදම් කරලා නිලධාරි විදිහට අපිට යම් මූල්‍ය අර්බුදයකට මුහුණ පාන්න වෙනවා. අපේ නාගරික භාණ්ඩාගාරිකවරිය බොහොම ලිඛිතවම පැවසුවා මේ ආණ්ඩුකාරතුමා මේ සියලුම විස්තර දන්නවා. මේ වෙලාවේ තියෙන අර්බුදය. ඔව් දැන් ඔබතුමිය මිලියන 100ක ඉස්සෙල්ලා දෙනවා ඊට පස්සේ 300ක දෙනවා ඊට පස්සේ අවසානයේ ජූලි මාසයේ මිලියන 173ක සලාක දෙනවා ප්‍රජාවට. ඊට පස්සේ දැන් ආපහු නාගරික මන්ත්‍රීවරු ඉල්ලීමක් කරනවානේ. දැන් මෙතන ඔබතුමියලා නෛතික ප්‍රතිපාදනයක් නැතුව ඔබතුමියලා මේක ගන්නේ තීන්දුවක් ගන්නේ එක්ක ඔබතුමියලා තියෙන යම් වපසරියක් ඇතුලේ නීතිඥවරයෙක් විදිහට ඒ තියෙන වපසරියක් ඇතුලේ. හැබැයි උතර ප්‍රශ්න තිබුණා දැන් ඔබතුමියලාට චක්කලයක නැතුව නීති ප්‍රතිපාදන නැතුව ඔබතුමියලා මෙච්චර මුදලක් වියදම් කළා. දැන් අවසානයේ ඉල්ලපු එක දෙන්නේ නැත්තේ ඔබතුමියලා ඒක දෙන්න චක්කලයක හොයලාද? එහෙම නැත්නම් ඇත්තටම ඔබතුමියලාට තිබෙන මූල්‍ය අර්බුදයක් නිසා නැත්නම් ඇත්තටම උතර තිබෙන දේශපාලනයක්ද? පළවෙනි වතාවේදී මූල්‍ය තත්ත්වය සභාවේ යහපත්ව තිබුණා. එතකොට මූල්‍ය ගැටලුවක්ද ඔබතුමිය? ඔව් මේ වෙලාවේ මූල්‍ය ගැටලුවකුත් තියෙනවා. මේ වෙලාවේ ක්‍රියාපටිපාටි. දැන් පළවෙනි වතාවේ දෙනකොට අපි මිල ගණන් කැඳවුවා. ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරා මේ මහජන මුදල්නේ. නමුත් මේ වතාවේ මේ මුදල් කමිටුවට යෝජනාව ඉදිරිපත් වුණේ මගේ නිර්දේශ සහිතව නෙමෙයි. මම පැහැදිලිවම මේ ලිඛිතව මම ලිව්වා මේ වෙලාවේ අපේ මේ ප්‍රතිපාදන සලස ගන්න ඕනේ. නගර කොමසාරිස්තුමිය දැන් ඔබතුමියගේ නිර්දේශ නැතුව මේ යෝජනාව අපි හින්දා ඔබතුමිය විරුද්ධ වුණ එකට මම හැමතිස්සෙම මහා සභාවට යම් කිසි දෙයක් යනකොට නිවැරදි නිර්දේශ ඉදිරිපත් කිරීම මගේ රාජකාරිය. ඒතර පළවෙනි දෙවෙනි තුන්වෙනි වතාවෙම ඒ නිවැරදි නිර්දේශ ඉදිරිපත් කරා. මම ඔබට පැහැදිලි කරේ ඒ නිර්දේශ කරන පදනම. එතකොට ඒ නීත්‍යානුකූලයි. චක්‍රලේඛ කියන්නේ මධ්‍යම රජයෙන් අපිට චක්‍රලේඛයක් නිකුත් නොවුනත් නගර සභා ආඥාපනතෙන් සහ වෙනත් නීති වලින් අපිට බලය තියෙනවා. ඒතර පළවෙනි දෙවෙනි තුන්වෙනි වතාවෙම ඒ සියලු අවශ්‍යතා සම්පූර්ණ කළා තමයි මේ මිලදී ගැනීම කරේ. නීති ප්‍රතිපාදන ඇතුලේ. නීති ප්‍රතිපාදන ඇතුලේ. චක්‍රලේඛ නැහැ කියලා මං කිව්වේ රටට අලුත් දෙයක්. මොකද මහනගර සභාව කිසිම දවසක මේ විදියට වියලි ආහාර ලැබලා දීලා තිබුණේ. ඒක මහනගර සභාවේ කාර්යයක් නෙවෙයි. නමුත් අවශ්‍යතාවයේ මූලධර්ම කියලා මං කිව්වේ ඒ වෙලාවේ අවශ්‍යතාවයක් තිබුණා මහ ජනතාවට. ඒතර අපි නම්‍යශීලී වෙන්න ඕනේ. මේ වෙලාවෙත් ඒ අවශ්‍යතාවය නැහැ කියලා මම කියන්නේ. එතකොට ඒ අවශ්‍යතාවය සැපිරෙන්න කාරණා ගණනාවක් තියෙනවා. මොකද ටෙන්ඩර් පටිපාටි අනිවාර්යෙන් අනුගමනය කරන්න ඕනේ. මේ ඔබතුමියලා කලින් වතාවල් තුනේදීම ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරා. දැන් මෙවර වුන් ඔබතුමියගේ යෝජනාවක් විතරයි ඉල්ලලා තිබුණේ. ටෙන්ඩර් පටිපාටියට යන්න මුදල් දෙන්න නැතුව කොහොමද ටෙන්ඩර් පටිපාටියට යන්නේ? ඔව් ඒ මුදල් දෙන්න දැන් දසුන් මේ මුදල් කොමසාරිස්ගේ මුදල්වත් භාණ්ඩාගාරිකගේ මුදල්වත් නෙමෙයිනේ. එතකොට මහනගර සභාව අර මුදලේ මුදල් තියෙන්න ඕනේ. මුදල් වලට කලින් ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා. වැය ශීර්ෂයක් තියෙන්න ඕනේ. ඒ වැය ශීර්ෂයක් නැතුව තමයි මේ යෝජනාව ආවේ. දැන් පසුගිය අප්‍රේල් ජුනි මාසේ දෙනකොට ඒ වැය ශීර්ෂ අපි එකතු කරලා හදාගත්තා. දැන් අපි දන්නවනේ ඉතිරි ප්‍රතිපාදන තියෙනවා. එතකොට ඒ වෙලාවේ අපිට බැලූ බැල්මට ඉතිරි වෙලා තිබෙන ප්‍රතිපාදන තිබුණා. ඒ නිසා බොහොම ශනිකව අපි කට්ටිය කණ්ඩායමක් වගේ එකතු වෙලා ඒ අවශ්‍යතා සම්පූර්ණ කළා. නගරාධිපතිනියටත් මුදල් කමිටුවටත් ඒ අවශ්‍යතා හදලා දුන්නා. මේ වෙලාවේ
වැය ශීර්ෂ 23කින් තමයි මේ ගන්න හදන්නේ. ඒතර ඔබට තේරෙනවා 23කින් එකතු කරලා ගන්න ඉතුරු වෙලා තියෙනවා. අනිත් එක මේ නගරේ මලනාලිකා නඩත්තුවට වැසි ජල නඩත්තුවට තියෙන මුදල් මේ සඳහා යෙදවීම ගැටලුවක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ මුදලුත් ගන්න යෝජනා කරනවා. ඉදිරි වැසි කාලේ එන්නේ. ඉදිරි වැසි කාලේ එන්නේ. එතකොට ඒ නිසා අපිට මේ වෙලාවේ මේ මූල්‍ය අර්බුදයක් තියෙන වෙලාවේ නිසි ප්‍රතිපාදන නැති වෙලාවේ නිලධාරීන් විදිහට ඒ කාරණා සම්පූර්ණ කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද මේක මම නිර්දේශ නොකරපු දෙයක් තමයි මගේ පල්ලෙහා ඉන්න නිලධාරියෙක් මුදල් කමිටුවට යොමු කරලා තිබුණේ. මට වැරදි දෙයක් නිර්දේශ කරන්න බෑ. අද වෙනතුරුත් මම මුදල් කමිටුවට කිසිම වැරදි නිර්දේශයක් යවලා නැහැ. ඒ කියන්නේ දැන් ඔබතුමියගේ බලය වෙන කෙනෙක් අනිසි ලෙස පාවිච්චි කරලා තියෙනවද? මෙහෙමයි දසුන්. යම් පීඩන තත්ත්වය යටතේ හැමෝම එක විදිහට වැඩ කරන්නේ නැහැ. මොකක් හරි ගැටලුවක් ඇති එහෙම කරන්න මේ වෙනතුරුත් සාම්පලයක්වත් පරීක්ෂා කරලා නැහැ. මොකද පසුගිය වතාවල මේ වේලි ආහාරවල පැමිණිලි ආවා. මොකද මහජන මන්ත්‍රීවරුන්ට ඒ ආහාරවල යම්කිසි ගුණාත්මක තත්ත්වයේ ගැටලුවක් තිබුණොත් ඒ ආහාර පාර්සලේ ලබා ගන්න පුද්ගලයා පැමිණිලි කරනවා. ඒක ස්වභාවිකයි. මේ පැමිණිල්ලෙන එකේ කිසි වැරදක් නැහැ. නමුත් අපි ඒ පැමිණිලි වලින් එන වැරද්ද ඊළඟ වතාවේ අපිට කරන්න බෑ. අපි ඒක නිවැරදි කරගන්න ඕනේ. මොකද එක්කෙනාට ඒ ආහාර පාර්සල එනකොට මං ගාව ඡායාරූප තියෙනවා. නගරාධිපතිනියට මහජනතාව පැමිණිලි කරන ඔබ දන්නවා ලබා දෙන හාල් පාර්සලයේ ගුල්ලෙක් හිටියත් මිනිස්සු පැමිණිලි කරනවා. ඒ පැමිණිල්ල හරි. ඒක වැරද්දක් නෑ. එතකොට මේ පැමිණිලි ආවහම අනිවාර්යෙන් මේ සැරේ සාම්පලයක් බලන්න ඕනේ. අද වෙනතෙක් මේක සාම්පලයක් බලලා නෑ. මං නිලධාරීන්ට තරයේ උපදෙස් දීලා තියෙනවා මේ සාම්පලය අපි බලන්න ඕනේ. ඒ වගේම මිලියන 392ක් දැන් පළවෙනි වතාවේ අපි මිලියන 100යි දුන්නේ. දැන් 392ක් කියන්නේ මම අපේ නාගරික තක්සේරු කරුගෙන් ඇහුවා ගෙවල් 150ක මහල් නිවාසයක් හදන සල්ලි අඩු ආදායම් ලාභින්ට විශාල මුදලක්. එතකොට අපි මේක මේ ව්‍යාපෘතිය නිවැරදිව කරන්න ඕනේ. කිසිම වෙලාවක මේ ව්‍යාපෘතිය ප්‍රමාද කරේ නෑ. නමුත් ප්‍රතිපාදන සලස ගන්න මුදල් තත්ත්වය බලා ගන්න අපිට කාලය අවශ්‍ය වුණා. මේ සභාව මේ තීන්දුව ගත්තේ සැප්තැම්බර් 6. නමුත් 7 වෙනිදා ඉඳලා මේ භාණ්ඩ ලබා දෙන්න කියලා බලපෑම් කරනවා. එතකොට ඒකට යම්කිසි කාලයක් අවශ්‍යයි. ඒකයි මම කිව්වේ මේ ලිපි ලේඛන පරීක්ෂා කරොත් ඕනම කෙනෙකුට දකින්නවා කිසි වෙලාවක මේ නියමිත ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව මේ මිලදී ගැනීම කොමසාරිස්වරිය හෝ මම නෙමෙයි මෙතන ඉන්න ඕනම රාජ්‍ය නිලධාරියෙකුට ඒ වගේ තීන්දුව ගන්න බෑ. නීතිය අභිබව අපිට කටයුතු කරන්න බෑ. ඔය දැන් උතන ප්‍රශ්න වෙලා තිබුණේ දැන් එක පාර්ශවයක් කියනවා දැන් ඔබතුමිය එක අධිපති පාලනයක් ක්‍රියාත්මක කරනවා මුදල් දෙන්නේ නැහැ කියලා. දැන් හරි ඔබතුමිය ඒ සඳහා දැන් මේ ප්‍රශ්නෙට ඔබතුමිය උත්තරය දුන්නා. දැන් අනෙක් පැත්තෙන් නැගිච්ච චෝදනාවක් තමයි විරුද්ධ පක්ෂයේ ඉන්න නාගරික මන්ත්‍රීවරු කිව්වා නෑ මේ අය ගිහිල්ලා ගණකාධිකාරීවරියට තර්ජනය කරලා මේ මුදල් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා කියලා. එහෙම තත්ත්වයක් තිබුණාද? එහෙම සිදුවීමක් 24 වෙනි සිකුරාදා ඇති වුණා. මොකද 24 වෙනි සිකුරාදා ආණ්ඩුකාරතුමා සියලු නිලධාරීන් කැඳවලා සාකච්ඡාවක් පැවැත්තුවා. එතන සියලුම අපේ නීති නිලධාරීන්, මිලදී ගැනීම සහ සියලුම නිලධාරීන් එතෙන්දී යම් ගැටලු එතුමාට අවබෝධ වුණා. එතුමා අහනකොට සභාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳ මේ ඉන්න නාගරික භාණ්ඩාගාරිකවරිය හෝ වෙනත් නාගරික භාණ්ඩාගාරිකවරයෙක්ව ඇත්ත තත්ත්වය පවසනවා. එතකොට කිසිම වැරද්දක් එතෙන්දී කිව්වේ නැහැ. තියෙන මොකද අපිට කරුණු සංගවන්න බෑ. එතකොට ඒ කරුණු කෙසේ හෝ මේ മന്ത്രിවරයෙකුට සැලවෙලා ඒ සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ. මොකද ඒ වෙලාව වෙනකොට අපේ මිලියන 135ක ප්‍රතිපාදන නිරවුල් කරගෙන තිබුණා. මම පැහැදිලිවම මිලදී ගැනීමේ අංශයටත් ඒ වගේම අදාළ අධිකාරීන්ටත් මම කිව්වා මේ 135 මිලදී අරගෙන අපි මේක පටන් ගමු කියලා. මේ පාර්සලය රුපියල් 3500ක පාර්සලයක් අනුමත කරලා තියෙන. ඒතර 38000කට පමණ දෙන්න පුළුවන්. ඒතර අපි ඔබ දන්නවනේ පාර්සල් 38000ක එක දවසේ බෙදෙන්නෙත් නැහැ, එක දවසේ සැපෙන්නෙත් නැහැ. ඒතර ක්‍රමක්‍රමයෙන් මේක කරගෙන යන්න ආණ්ඩුකාරතුමා අනුමැතිය දුන්නා. එතකොට අපිට කාලේ තියෙනවා අර තියෙන ගැටලු ටික निराකරණය කරගන්න. නමුත් එකවරම මේ ඇනවුම මිලදී ගැනීම ඇනවුම දෙන්න කියලා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අදටත් මේ මිලියන 135 තියෙනවා. මුදල මේ ඉල්ලන මිලියන 300ට ආසන්න මුදලේ මිලියන 135ක ඔබතුමියලා වෙන් කරලා තියෙනවා. වෙන් කරලා තියෙනවා. ආණ්ඩුකාරතුමා ඒ සඳහා මුදලුත් ලබා දුන්නා. නමුත් එකවර ඇනවුම දෙන්න කියන එකයි මෙතන තියෙන ඉල්ලීම. නමුත් ඉතින් මගේ අදහස ආණ්ඩුකාරතුමාගේ අදහස මේක ක්‍රමක්‍රමයෙන් දෙන්න පුළුවන් තිබුණා. දැන් රටත් ඇරි අන්තිමට. මොකද ඒ මිලියන 135 වෙන් කරා. බොහොම ඉක්මනට අපි සාකච්ඡා පවත්වලා ගන්න පුළුවන් ප්‍රමාණය වෙන් කරා. එතකොට නාගරික භාණ්ඩාගාරවරියට මොකද මේ තර්ජනය කරන වෙලාවේ මම හිටියේ නැහැ. නමුත් එතුමිය හඬාගෙන මගේ කාර්යාලයට ආවා. එසැනින්ම කාන්තාවක්
බරපතල මේ මානසික පීඩනයකට සහ බිය ගැන්වීමකට පත් වෙලා තිබුණා. මොකද එතුමියට නිරන්තරයෙන්ම මේ පීඩා ඇති වෙන බව නිරන්තරයෙන්ම මට පවසනවා. මේ සම්බන්ධයෙන් දැඩි පීඩනයකට ඒ කියන්නේ දැන් නගර සභාවේ හෝ වේවා කොතනක හෝ වේවා තියෙන මහජන මුදල්නේ. මහජන මුදල් අත්නෝමතික විදිහට භාවිතා කිරීම වෙනුවෙන් දේශපාලඥයන්ගෙන් ඍජු බලපෑම වෙනවා කියලා ඔබතුමීලා කියන්නේ? එතුමිය මට ඍජුවම වාර්තා කරා කීප වතාවක්ම. එක වතාවක් නෙමෙයි එක්තරා මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා ගිනි තියා ගන්නවා කියනවා. ඒ වගේම කාර්යාලේ වටලනවා කියලා. මොකද ඒ පීඩනය දරා ගන්න බැරි තැන එතුමිය පොලිසියට පැමිණිල්ලක් කරා. ඒ පොලිසියේ පැමිණිල්ලෙන් මගෙනුත් ප්‍රකාශයක් ලබා ගත්තා. මොකද මට නිරන්තරයෙන්ම ඒවා වාර්තා කරලා තිබුණා. දුරකථන ඇමතුම් දීලා ඒ වගේ ගැටලු තියෙනවා එතන. මං හිතන්නේ ඒක අධිකරණයේ තියෙන කටයුත්තක් ඉඳලා අපි වැඩි යන්න ඕනේ නැහැ. ඒ ගැන පොලිසි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයේ සඳහා නඩුවක් ගොනු කරලා තියෙනවා. දැන් එහි දිගුවක් විදිහට මෙවරත් ඔය බලපෑම එල්ල වෙන්නේ. ඔව් ඒ සිකුරාදා ඒ ගැටලුව ඇති වුණාම සඳුදා උදේ මට උදේ 9ට මම රැස්වීමක් ඇඳවලා තිබුණා. ඊට වැඩි ප්‍රශ්නයක් නගර සභාවට ඇවිල්ලා තියෙනවා මේ අතුරු ව්‍යවස්ථාවක. මම ඒක විස්තර කරන්නම්. ඒ සම්බන්ධයෙන් කතා කරන්න ඇති වෙන්න තියෙන ගැටලු කතා කරන්න මම රැස්වීමක් ඇඳවලා තිබුණා. ඒ රැස්වීමට නාගරික භාණ්ඩාගාරවරිය එන්නේ නැහැ කියලා වෘත්තීය සමිතිය ඇවිල්ලා මට දැනුම් දුන්නා. එතකොට ඔවුන් පල්ලෙහා නිහඬ විරෝධතාවයක් දක්වලා තිබුණා. මම සියලුම නිලධාරීන්ට එක්ක එතන ගියා. ඒ වෙලාවේ කුරුඳුවත්ත පොලිසියේ OIC මහත්තයව මම එතනට එන්න කිව්වා. එතුමා බොහොම සැනකින් ආවා. මොකද ඒ ගණකාධිකාරී සේවාව ඇතුළු සියලුම වෘත්තීය සමිතිවල ඉල්ලීමක් තිබුණා නිහඬ විරෝධතාවයක් උදේ 9 වෙනකොට 9:09 වගේ වෙනකොට මේ නාගරික භාණ්ඩාගාරිකවරියට වෙච්ච තර්ජනයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මොකද ඔවුන් මට මෙතෙක් ඉතිහාසයේ තනින් තන වෙච්ච කරුණුත් ඒ වෙලාවේ එතන කිව්වා මම එන්න කලින්. එතකොට නමුත් පොලිස් ස්ථානාධිපතිවරයා වහාම එතනට ආවා. මොකද සිකුරාදා ওই සිද්ධිය වෙලා එතුමිය පැමිණිල්ල කළා තිබ්බේ සෙනසුරාදා දවල්. ඒතර ඊට පස්සේ ඉරිදා දවසක් පොලිසිය හැබැයි මගේ ප්‍රකාශයත් සෙනසුරාදාම ලබා ගත්තා. පොලිසිය සඳහා ප්‍රමාද වුණේ නැහැ. ඔවුන් ස්ථානීය පරීක්ෂණයට ආවා. ඒතර මම සියලුම නිලධාරීන්ට කාර්යාලයට යන්න දැන් මේක විසඳෙයි කියලා මම කිව්වා. මම කියන දෙයට ඇහුම්කන් දීලා ඒ සියලුම නිලධාරීන් ඔවුන්ගේ රාජකාරී ස්ථානවලට ගියා. ඒ අතරතුර මට මුදල් අමාත්‍යතුමාගේ රැස්වීමක් තිබුණා. මොකද දැන් අපි මේ 27 වෙනිදා පළවෙනි දින ඉඳලා රට අරිනකොට කොළඹ නගරයේ සූදානම් වෙනකොට හැමතිස්සෙම අපිව ගෙනලා සාකච්ඡා කරනවා අපි මොනවද කරන්න ඕනේ කියලා. ඒ සාකච්ඡාවට ගිහිල්ලා එනකොට මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඉස්සරහාර තන නිල්ලේ ඉඳගෙන යම් කිසි උපවාසයක් කරමින් තිබුණා. අපේ නිලධාරීනොත් ආයෙ එළියට ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ මම විමසලා බලනකොට දැන් මම ඇවිල්ලා බැලුවා ඇයි මේ ඇතුළට ගිය නිලධාරීන් ආයෙ එළියට ආවේ කියලා. එතකොට ඔවුන් චෝදනා කරේ අර සැබෑ ප්‍රශ්නය වසා දමන්න මොවුන් උපවාසයක් පටන් ගත්තා. ඒ කියන්නේ මාධ්‍යවල අවධානය ලබා ගන්න. ඒ නිසා ඔවුන් නැවතත් එළියට ආවා කියලා. ඒතකොට එතනින් තමයි දෙපැත්තේ අදහස් ගිහිල්ලා උපවාස කතාව ආවේ. නමුත් උපවාසයක් එහෙම කලින් සංවිධානය වෙලා එදා තිබුණේ නැහැ. සැබෑ ප්‍රශ්නේ උනේ නාගරික භාණ්ඩාගාරිකවරියගේ ප්‍රශ්නේ. ඊට පහුවෙනිදා නැවතත් නිලධාරීන් ඉල්ලා සිටියා. නමුත් පොලිසිය අදාළ ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව ඔවුන් දවස් 2ක් විතර රාජකාරි වලින් බැහැර හිටියා. මොකද ඒ මිනිසුන්ගේ පීඩනය එක්තරා තැනකදී එළියට පනිනවා. දැන් මට ඒක තමයි එතන උනේ. දැන් මට කියන්නකෝ දැන් ඔබතුමිය සඳහන් කරා මෙතන අතුරු ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා. අතුරු ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගැටලුව නිර්මාණය වෙන්නේ දැන් මේ කටයුත්ත පාදක කරගෙනද එහෙම නැත්නම් ඔක දීර්ඝකාලීන තිබු ප්‍රශ්නයක්ද? මේ කටයුත්තට අදාළ නැහැ. මේ කටයුත්තට අදාළ නැහැ. නමුත් දිගින් දිගටම මේ නගර සභාව නිලධාරීන්ට නියෝග නිකුත් කරා රජයේ මුදල් රෙගුලාසිය අදාළ කරගන්න එපා කියලා. ලිඛිත නියෝග. ඒ වගේම ජුලි 19 මේ සභාව සම්මත කරගත්තා මුදල් අමාත්‍යවරයාගේ කිසිම නියෝගයක් නගර සභාවට අදාළ කරගන්න එපා කියලා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කරන චක්‍රලේඛ. එතකොට දසුන් කෙලිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. අපි මම නීතිඥයෙක් නොවුනත් රාජ්‍ය නිලධාරියෙක් විදිහට මට තේරෙනවා නීතිඥයා පැත්තකින් තියන්නකෝ. සාමාන්‍ය රාජ්‍ය නිලධාරියෙකුටත් මොකද මුදල් අමාත්‍යවරයා බැහැර කරන්න අපිට බලතල නැහැ. ඒ පනත ප්‍රකාරව තියෙන්නේ රටේ මධ්‍යම රජයේ මුදල් අමාත්‍යවරයා හෝ මුදල් ලේකම්වරයා නිකුත් කරන නියෝග
නොතකමින් නගර සභාවේ කටයුතු සිද්ධ කරගෙන යන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරගන්නද? සභාව සම්මත කරා. දැන් සභාවට යෝජනාවක් ගෙනල්ලා සභාව සම්මත කරා ජුලි 19. එතකොට මම කොමසාරිස්වරයා විදියට කෙලින්ම සභාවට ආවේ. ඒතර කොමසාරිස්වරයා විදියට මම ලිඛිතව දැනුම් දුන්නා. මේක ආණ්ඩුක්‍රම අවස්ථාවට පටහැනි. මොකද මුදල් අමාත්‍යවරයාගේ බැහැර කරන්න කාටවත් බලතල නැහැ. ආණ්ඩුක්‍රම අවස්ථාවට පටහැනි. ඒ ගැටලුවෙන් තමයි මේක ආරම්භ වුණේ. එතකොට මේ ගැටලුව මම ලියලා මම පැහැදිලි කරලා දුන්නා. එහෙම අපිට කරන්න බෑ. මොකද මගේ වැටුප හම්බෙන්නේ මුදල් අමාත්‍යාංශයෙන්. මන්ත්‍රීවරුන්ගේ දීමනාව හම්බෙන්නේ මුදල් අමාත්‍යාංශයෙන්. ඒතර මන්ත්‍රීවරුන්ගේ දීමනත් නවතිනවා. අපේ වැටුපුත් නවතින. අනිත් එක ඒ ප්‍රායෝගික ප්‍රශ්නේ එහෙම තිබුණට රටේ ආණ්ඩුක්‍රම අවස්ථාවට පටහැනිව කාටවත් යන්න බෑ. නමුත් මේක දෙවැනි වතාවටත් අගෝස්තු 11 මුදල් කමිටුවටත් ගිහිල්ලා පසුගිය සභා වාර්තාවෙත් නැවතත් සම්මත වෙලා තියෙනවා. ඒතර දැන් දවසුන් මම මාධ්‍යවලට ඇවිල්ලා ඒව කියන්නේ නැත්තේ මගේ රාජ්‍ය නිලධාරියෙක් විදිහට වගකීම තියෙනවනේ. මම ඒ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාට ලිව්වා. ආණ්ඩුකාරතුමාව දැනුවත් කරා. ඒතර විගණකාධිපතිවරයා ඊටාම පැහැදිලිව මතයක් ලබලා දුන්නා රාජ්‍ය නිලධාරීන් මේ විදිහට කටයුතු කළ යුතුයි කියලා. මොකද එතුමාගේ එතකොට ඒක අපිට හොඳ ගයිඩ්ලයින් එකක් දැන්. ඒ කියන්නේ සභාවේ තීන්දුව වැරදි කියන එක තමයි උන් අපිට දුන්නේ. මුදල් රෙගුලාසි අදාළ විදිහට අපි පාවිච්චි කරන්න ඕනේ. මොකද නීති රීති තියන්නේ මේ මහනගර සභා අරමුදලේ හෝ වෙනත් රාජ්‍ය මුදල් වගකීමෙන් වියදම් කරන්න ඒක බාරයක් හදලා තියෙනවා. දැන් ඔබ මේ තනතුරට ආවත් ඔබ කරන්නත් ඕනේ නීති රාමුව යටතේ. අත්නෝමතික ඒකාධිපතිය කියන වචන එහෙම කාටවත් පාවිච්චි කරනවා නම් ඒක ඔප්පු කරන්නත් ඕනේ. ඒ පවතින නීති රාමුව ඇතුළේ තමයි නිලධාරීන් වැඩ කරන්න ඕනේ. ඒ නීති රාමුව රටකටත් තියෙනවා, පාර්ලිමේන්තුවටත් තියෙනවා, කැබිනට් මණ්ඩලයටත් තියෙනවා. දැන් ඔබ හිතන්නකෝ පාර්ලිමේන්තුවට තමයි රටේ සමස්ත මූල්‍ය පරිපාලන බලය තියෙන්නේ. නමුත් පාර්ලිමේන්තුව තියෙන පනත් නොතකා මුදල් අනුමත කරනවද? එහෙම කරන්නේ නැහැ. එතකොට කැබිනට් මණ්ඩලයට තමයි රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන බලය තියෙන්නේ. නමුත් ඒ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරනකොට තියෙන ප්‍රතිපත්ති ඔක්කොම විසිකලා සකස් කරන්නේ නැහැ. ඒ වගේ මේ තියෙන ප්‍රතිපාදන පාවිච්චි කරනකොට අපිට මේ නීති රාමුවක් තියෙනවා. මේ මහනගර සභාව කියන්නේ මේ රටේ එක කොටසක් නෙවෙයි, වෙනම ආයතනයක් නෙමෙයි, වෙනම ඒකාධිකාරියක් නෙමෙයි. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නියෝග ගේන්න බෑ. එතකොට මම මාධ්‍යවලට ඇවිල්ලා කියන එක නෙමෙයිනේ දසුන් මම කරන්න ඕනේ. මම ඒ නිසි පරිදි මගේ රාජකාරිය කරා. විගණකාධිපතිවරයා අපිට පැහැදිලි මතයක් ලබලා දීලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුකාරතුමා ලිඛිත උපදෙස් ලබලා දීලා තියෙනවා. එතකොට ඒ උපදෙස් අනුව අපි කටයුතු කරනවා. අතුරු ව්‍යවස්ථාවේ කතාව වෙන එකක්. දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් ඔබ එකක් වුන් නගර සභාවේ බලය පාවිච්චි කරමින් ඔවුන් සම්මත කරගන්නවා නෑ මධ්‍යම රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත් නොවේ Taman කටයුතු කරනවා කියලා. හැබැයි නගර සභාවේ රාජකාරී කරන රාජ්‍ය නිලධාරීන්ට විගණකාධිපතිවරයා වෙනවා නෑ ඔබ සියලු මූල්‍ය රෙගුලාසි සුරක්ෂිත කරගන්න ඕනේ කියලා. මේ තියෙන දෙපැත්ත අදින එකක් නේ. එතකොට අසරණ වෙන්නේ නගරයේ වැසියන්නේ. ඔව් සියලු මූල්‍ය රෙගුලාසි නෙමෙයි අදාළ වන පමණට. එතකොට මේ නගර සභාවේ මම කොමසාරිස් විදියට නෙමෙයි මේ 1956 ඉඳලා මුලින් මූල්‍ය රෙගුලාසි ඇවිල්ලා 68 ඉදි වෙනස් වෙලා ඒ කාලේ ඉඳලා අද වෙනතෙක් මූල්‍ය රෙගුලාසි 66ක් අපි පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් විදිහට අපේ බැංකු ගිණුම පවත්වාගෙන යන්නේ මූල්‍ය රෙගුලාසි අනුව. ඒතර මූල්‍ය රෙගුලාසි අතර බැංකු ගිණුම වහන්න ඕනේ අද. ඒතර අපි කොහොමද කාර්ය කරගෙන යන්නේ? එතකොට මේ මුදල් රෙගුලාසි අතාරින්න කියන තැනදී දසුන් ඒ වෙනුවට මොකක්ද අපි ගන්නෙ? ඒ වෙනුවට ගන්න ප්‍රතිපාදන යන්නේ ප්‍රතිපාදන නැතුව රාජකාරී කරන්න බෑනේ. උදාහරණයක් ඔබතුමගේ පැහැදිලි කිරීම ඇතුළේ තියෙන්නේ FCID එකක් මහුත්තේම ඉස්සල්ලාම ගිහලා වාඩි වෙන්නේ මූල්‍ය රෙගුලාසි කන්ට්‍රෝල් කිරීමට පොදු දේපල පනත යටතේ ඔබතුමේලාද. ඒ නිසා ඒක උල්ලංඝනය කරන්නත් බෑ. මෙතන යම් පටලවිල්ලක් තියෙනවා. ඒ පටලවිල්ලට ප්‍රශ්න විසඳුම හොයා ගැනීමත් එක් තැනකදී දෙයංශයේම කාර්යභාරයක්. ඉතින් මෙපිට අර අතුරු සම්මත පනත සම්බන්ධයෙන් අපි කතා කරමු මේ විරාමෙන් පස්සේ. අපි අනිත් හත්වෙනි පැයට සමගින් කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිනී දිසානායක මහත්මිය සමගින් අපි හත්වෙනි පැයේ කොළඹ නගර සභාවේ මේ වෙලාවේ ඇති වෙලා තියෙන මේ ගැටලුසහකාරී තත්ත්වය පිළිබඳව අපි ඍජු එතුමියගේ ප්‍රශ්න කරගෙන ඉන්නේ. සමහර වෙලාවට දැන් ඔබතුමිය කරපු පැහැදිලි කිරීම එක්ක දේශපාලඥයන් අවුරුදු 5න් සමහරලාට විශ්‍රාම අරගෙන යන්න පුළුවන්. ඔවුන් දෙන නියෝග සමහරලාට වාචිකව විතරයි ලිඛිත වන. හැබැයි රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් තියෙනවා. රාජ්‍ය මුදල් නිසි ලෙස භාවිත කරන්න, ප්‍රජාව වෙනුවෙන් රාජ්‍ය වගකීම් ඉටු කරන්න. ඒ වෙනුවෙන් ඔබතුමීලා ක්‍රියාත්මක කරනකොට අනපනත් ওই තියෙන නීති රෙගුලාසි ඇතුළේ ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නොවුනොත් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර වෙලාවට දේශපාලඥයන් අවුරුදු 5න් යයි
රාජ්‍ය නිලධාරීන්ට තමයි සමහරවිට හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ. පහුගිය කාල සීමාව තුළ ඕනෑමට වැඩිය සාක්ෂි තියෙනවා. දේශපාලන පරිගැනීම් පිළිබඳව විමර්ශනයට පත් කරපු ජනාධිපති කොමිසමේ පවා ඒ පිළිබඳව ඕනෑ තරම් තියෙන හේතු සාධක සහ නඩු කටයුතු වලදීත් FCID එක පිළිතුරු කරපු ඒ විමර්ශන තුලදීත් මේ පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒතරදී ඔබතුමී සාධාරණයි. හැබැයි අනෙක් පැත්තෙන් මහජන නියෝජිතයන් විදිහට ඕන්ට වගකීමක් තියෙනවා. Taman පත් කරපු මහජන ජනතාවට සේවය ඉටු කරන්න. දැන් මෙතන ගැටලුවක් තියෙනවා. කවුද මේක निराකරණය කරන්නේ? කවද්ද මේක निराකරණය වෙන්නේ? ඔබ කිව්වා වගේ මේ තියෙන මහජන මුදල් වගකීමෙන් භාවිතා කරන කියන එකට මහජන නියෝජිතයොත් බැඳිලා ඉන්නවා. නිලධාරී විතරක් නෙමෙයි. ඇයි මහජන මුදල් කියන එකට මහජන නියෝජිතයන්ට ඒ අදාළ සේවය ඉටු කරන්න ඕන කියන එක ගැටලුවක් නැහැ. උන්ටත් ඒ වගකීම තියෙනවා. දසුන් රාජ්‍ය නිලධාරීන්ට විතරක් නෙමෙයි. මොකද මේ ඒ වගකීම නීත්‍යානුකූලව උන්ට තියෙනවා. මේ ගැටලුව निराකරණය කළ යුත්තේ බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා. එතුමාට ලිඛිතව මේ සියලුම දේවල් සාක්ෂි සහිතව හඬපට සහිතව එතුමාට ලබා දීලා තියෙනවා. එතුමා අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනු ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද දැනට ඇත්තටම එහෙමනම් ඉතින් අර පළවෙනි උපවාසය ඇති වෙච්ච වෙලාවේ යම් මැදිහත් වීමක් වෙන්න ඕන. දැන් දෙවෙනි උද්ඝෝෂණයත් ඊයේ සිද්ධ වුණානේ. ඉතින් ඇයි මේ අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කොටන්න වෙන තරකට පත් කරගන්නේ ඇයි මේ? මොකද ආණ්ඩුකාරතුමා වැඩ කරන්නේ දේශපාලඥයෙක් විදිහට නෙමෙයිනේ. ඔබට තේරෙනවනේ. ඒ කියන්නේ දැන් දේශපාලඥයෝ විදිහට පිකට් කරලා එහෙම නෙමෙයි. එතුමා රැස්වීම් කැඳවනවා. කැඳවලා ලිඛිත නියෝග දෙනවා. එතකොට ඒ ලිඛිත නියෝග පිළිපදින්න නැත්නම් ඊළඟ පියවර මොකක්ද කියන එක ආණ්ඩුකාරතුමාගේ පරිචය තියෙන එක. මොකද ඒ ගැන මට මේ කමෙන්ට් කරන්න බෑ. ඔව් දැන් හරි. දැන් ඔබතුමියට කියන්න බෑනේ අර කොයික ඔබතුමියලාට විශ්වාසයක් තියෙනවා දැන් මේක තව දවස් දෙකකින් තුනකින් අඩුමයි සතියකින් මාසෙකින්වත් අඩු ගන්න මේක විසඳගත්තේ නැත්නම් පුරවරේ ප්‍රජාවට කොහොමද මේක කටයුතු කරන්නේ? මේක යන්න බෑනේ. අඩුම කාලේ තව කොච්චර කාල සීමාවක් ඇතුළත මේක විසඳ ගන්න ඕනද? මම විශ්වාස කරනවා ඊටාම ඉක්මනින් මේ තියෙන තත්ත්වය යටතේ ආණ්ඩුකාරතුමා දිගින් දිගටම ලිඛිත උපදෙස් දීලා තියෙනවා, රැස්වීම වල උපදෙස් දීලා තියෙනවා, දෙපාර්ශ්වය කැඳවල උපදෙස් දීලා තියෙනවා. දැන් ඒ උපදෙස් පිළි නොපදිනවා නම් එතනින් එහාට ගන්න පියවර එතුමා ගනී කියලා මම විශ්වාස කරනවා. මොකද නිරන්තරයෙන් නගර සභාවේ කටයුතු ගැන සොයා බලනවා. නිලධාරීන්ට ආණ්ඩුකාරතුමා අපිට දෙන ලිඛිත සහ වාචික උපදෙස් තමයි මොන බලපෑම් ආවත් නිවැරදි දේ කරන්න. ඒක අපිට එක හඬින් එතුමා ලිඛිතව සහ වාචිකව ලබා දීලා තියෙනවා. ඒතර ඒ අනුව අතුරු ව්‍යවස්ථාවෙන් ඔබතුමීලාට ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද? ඔබතුමී සඳහන් කරන අතුරු ව්‍යවස්ථාව කියලා අපිට මේ කාලේ කෙටි හින්දා අපි ඉක්මනට යමු. අතුරු ව්‍යවස්ථාවෙන් මොකද්ද මේ කරලා තියෙන්නේ? කොළඹ මහනගර සභාව දැන් පළාත් පාලන පනත තියෙනවා දසුන්. පළාත් පාලන පනත යටතේ සියලුම මහනගර සභා ප්‍රාදේශ සභාවලට පොදු අතුරු ව්‍යවස්ථා හදලා තියෙනවා. ඒ 1989 52 පනත යටතේ. මේ 89 අතුරු ව්‍යවස්ථාව කිසිම දවසක කොළඹ නගර සභාව ආදේශ කරගෙන තිබුණේ නැහැ. මට පෙනී යන කාරණේ විදිහට කොළඹ නගර සභාවේ අයවැය විශාලයි. බිලියන ගණනක ආදායමක් තියෙන නිසා. ඒතර මේ අතුරු ව්‍යවස්ථාව ගෙනල්ලා සම්මත කරලා ක්‍රියාත්මක කරගන්න කියලා ගරු නගරාධිපතිනියගෙන් ලිඛිත ඉල්ලීමක් ආවා. ඒ ඉල්ලීම එනකොට නිලධාරි විදිහට ඒකේ එහි තියෙන විශේෂයෙන්ම මේ මිලදී ගැනීම පරිපාටියේ තියෙන ගැටලු ඉතා සරලව අපි පෙන්වා දුන්නා. උදාහරණයක් විදිහට ප්‍රජා කොන්ත්‍රාත්තු අපිට ලබා දෙන්න බෑ. මේ මොකද 89 නේ අවුරුදු 32ක් පරණ නීතියක්. එතකොට රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආවේ 96. ඒ සංශෝධන ආවේ 2006. එතකොට මේ ඉස්සරහට තමයි මේ මිලදී ගැනීම ක්‍රියාවලිය ප්‍රතිපාදන හද ගියේ. මේ 89 එක ගේනකොට මමත් භාණ්ඩාගාරිකවරියත් ඉතා පැහැදිලිවම කිව්වා අපිට වෙන ප්‍රායෝගික ප්‍රශ්න. දැන් නමුත් ඒ පිළිබඳ නොසලකා ඔවුන් සම්මත කරගත්තා. ඒ සඳහා ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළා පසුගිය 17 වෙනිදා. ගැසට් නිවේදනය එනකන් මමවත් දන්නේ නැහැ, ආණ්ඩුකාරතුමාවත් දන්නේ නැහැ. නමුත් ඒ ගැසට් නිවේදනය නීත්‍යානුකූලයි. මේ අතුරු ව්‍යවස්ථාවත් නීත්‍යානුකූලයි. ඒ නීත්‍යානුකූල බවේ හෝ කිසිම ගැටලුවක් නැහැ. සභාවට ඒ සඳහා බලයක් තියෙනවා. මෙතන ප්‍රායෝගික ගැටලුවක් වෙලා තියෙන්නේ දැන් මේ මහනගර සභාවේ ඔබ දන්නවා මේ පාරවල් නඩත්තු කරනවා. කාණු පද්ධති නඩත්තු කරනවා. වැසිකිලි වලවල් මොකද අපේ මලාප වහන පද්ධතිය පොළොව යටින් යන්නේ. ඒවා නිරන්තරයෙන්ම නඩත්තු වෙනවා. ජනතාවගේ අපේ නාගරික මන්ත්‍රීවරු නිතරම මේ පැමිණිලි අරගෙන ආවම අපි ඒ සඳහා ක්‍රියාකාරී වෙනවා. මහජන නියෝජිතයෝ තමයි මේ පැමිණිලි මහජනතාව වෙනුවෙන් අපි වෙත අරගෙන ඉන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් දැන් විශාල අර්බුදයකට මුහුණ පානවා. මොකද දසුන් ඔබට මේක එක සැනින්ම තේරෙයි. දැන් දෙපාර්තමේන්තු ප්‍රධානියාට මේ ව්‍යවස්ථාව සම්මත කරගත්තට පස්සේ තියෙන්නේ රුපියල් 5000ක් දක්වා වියදම් කරන්න විතරයි. කොමසාරිස්වරයාට බලය තියෙන රුපියල් 5000 10000 අතර විතරයි. ඒ සඳහාත් ලියාපදිංචි සැපයුම්කරුවන්ගේ මිල ගණන් තුනක් ගන්න ඕනේ. ඒ මිල ගණන් තුනෙන් අඩුම මිල ගන්නන නම්
කොමසාරිස්වරයාට අනුමත කරන්න පුළුවන්. අඩුම නොවන මිල ගණනක් නම් සභාවට දාන්න ඕනි. රුපියල් 10,000ට වැඩි සියලුම දේවල් සභාවට අනුමැතියට යන්න ඕනි. එපමණක් නෙමෙයි රුපියල් 50,000ට වැඩි සියලු මිලදී ගැනීම, සේවා, කොන්ත්‍රාත්තු හැම දෙයක්ම ප්‍රසිද්ධ පුවත්පත් දෙකක දින 20ක දැන්වීම පළ කරන්න ඕනි. 89 තියෙන මුදලේ වටිනාකම දැන් වෙනස් වෙලා තියෙන්නේ. දැන් 50,000ක මිලදී ගන්න ලක්ෂයක් වේදම් කරලා පත්‍ර දැන්වීම දාන්න වෙනවා. ඒතකොට ඒ අර්බුදයක් විශාල ඕක තමයි නගර සභාවේ මේ වෙලේ හැමෝම එකතු වෙලා විසඳ ගන්න ඕනේ අර්බුදේ. නමුත් දසුන් අවාසනාවකට මේක වෙනස් කරන්න පළාත් සභාව එනකම් වෙනස් කරන්න බෑ. මොකද මේ පනතේ පාර්ලිමේන්තු පනතේ පැහැදිලිවම තියෙනවා පළාත් පාලන ආයතනයක් මෙම වතුරු ව්‍යවස්ථාව වැළඳගත්තොත් අපි ඇඩොප්ට් කරනවා කියන්නේ. ඒක බාරගත්තොත් නිසි පරිදි බාරගෙන තියෙනවා. ඒක වතුරු ව්‍යවස්ථාවේ කොටස් දෙකක් මේ බාරගෙන තියෙන්නේ. මුදල් නියෝගයි කොන්ත්‍රාත්තුයි කියන එක. බාරගත්තොත් මේකට කොටසක් එකතු කරන්න හෝ වෙනස් කරන්න හෝ මේ ප්‍රතික්ෂේප කරන්න හෝ මහනගර සභා ආඥා පනතේ තියෙන ප්‍රතිපාදන විදිහට යන්න ඕනේ. ආයි ගැසට් එකක් ගහලා රිවර්ස් කරන්න බැරිද? එහෙම කරන්න බෑ. මොකද පාර්ලිමේන්තු පනතක් උල්ලංඝනය කරන්න මට හෝ ඔබට හෝ සභාවට හෝ කිසි කෙනෙකුට බෑ. පනතේ විධිවිධානයක් තියෙනවා පැහැදිලිවම. අපේ අතුරු ව්‍යවස්ථාවක් හදන ක්‍රමයට යන්න ඕනේ. ඒතර මහනගර සභාවටත් අතුරු ව්‍යවස්ථා හදන්න පුළුවන් ආඥා පනත 267 වගන්තිය අනුව අපි සභාව සම්මත කරලා පළාත් සභාවේ සම්මත වෙන්න ඕනේ. මෙතන තියෙන ප්‍රශ්නේ දැන් 82 සම්පූර්ණ කරගත්තේ පනතක් 96 සංශෝධනත් එක්ක නවීකරණය වෙලා ආපු පනතකට පයින් ගහලා 89 පනතක් සම්මත කරගෙන තියෙනවා. අපි අයන්නේ ගල්ලුගේට කියලා හිතනවා කොළඹ නගර සභාවේ මේ ක්‍රියාත්මක වීමත් එක්ක. ඒක ඔබ හිතලා බලන්න. දැන් 89 ආපු පනතක් ආය මේ 2021 මහනගර සභාව ඇතුලේ සම්මත කරගන්නවා කියලා කියන්නේ අපි නවීකරණය වෙච්ච සමාජයකට යනවාද ආපස්සට අපි ගල්ලුගේට යනවාද? නොදැනීමේ කාගේ දොස? අපි විරාමයකට යනවා. අපි යලිත් හත්වැනි පැය සමගින් කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිනී දිසානායක මහත්මිය සමගින් කොළඹ මහනගර සභාවේ මේ වෙලාවේ අභ්‍යන්තරයට ඇති වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ප්‍රශ්න කරමින් ඉන්නේ. අවසන් විනාඩි කිහිපය කොමසාරිස්තුමිය දැන් ඔබතුමීලා මේ ඊයේ පෙරේදා ලිපියක් යොමු කරනවා මේ ඉඩම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්. මෙතන මටත් ප්‍රශ්නයක් ආවා මේ ලියුම දැක්කට පස්සේ කෙලිම ඔබතුමියගෙන් අහන්නම්. සමහර වෙලාවට චෝදනාවක් තියෙනවා මේ ආණ්ඩුවටත් තියෙනවා පහුගිය ආණ්ඩුවටත් තිබුණා. ලියාපදිංචි නොකරපු ඉඩම් තියෙනවා නම් නගර සභාව වූ ප්‍රාන්ත සභාව හරහා හොයාගෙන ආණ්ඩුව කරන්න විකුණන්න හදන එක. ඔබතුමීලා හරහා මේ ගහන්න හදන්නේ වෙන කොලයක්ද? මොකද්ද මේ කරන්න හදන්නේ? ඇයි මේක එකපාරම ඔබතුමීලා ලියාපදිංචි කරන්නයි? දසුන් මේ ලියාපදිංචි කරන්නේ ඉඩම් නෙමෙයි. වරිපනම් ලේඛනයේ තමන්ගේ හිමිකම ලියාපදිංචි කරන. ඔබ දන්නවා පළාත් පාලනයක් ආයතනයක් විදිහට කොළඹ නගරයේ දේපල 1,67,000ක් අපේ වරිපනම් ලේඛනයේ ලියාපදිංචිලා තියෙනවා. මේ වරිපනම් ලේඛනයේ ගැටලුවක් තිබුණා. ඉතින් වරිපනම් ලේඛනයේ ලියාපදිංචි කරන්න ඉඩම් දේපලනේ. ඔව් වරිපනම් ලේඛනයේ හිමිකම ලියාපදිංචි කරන්න. දැන් ඔබ දසුන්නේ ඔබගේ නම මම සරල උදාහරණයකින් කියන්නම්. ඒතර ගිය අවුරුද්දේ මම මේ සම්බන්ධයෙන් විමසා බලනකොට ඔබ දසුන් ඔබගේ දේපලට ඔබට වරිපණම් දැන්වීමක් එනවා. ඒ වරිපණම් දැන්වීම නිකුත් වෙලා තිබුණේ වරිපණම් අංකයට සහ ලිපිණයට විතරයි. ඔබගේ නම ඒ වරිපණම් දැන්වීමේ මුද්‍රණය වෙන්නේ නැහැ. නමුත් ඔබට කාලය නැති නිසා ඔබගේ රියදුරා එවනවා වරිපණම් ගෙවන්න. ඒතර රියදුරාගේ නම ඇතුල් වෙලා තිබුණා. ඒතර මේ දේපල පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. ඔබ දන්නේ නැහැ. ඔබ ඊළඟ අවුරුද්ද වෙන රියදුරෙක් එවනවා. තව අවුරුද්දක තව රියදුරෙක් වෙනවා. එතකොට ඔබ දන්නේ නැති වුණාට ඔබගේ දේපලේ වරිපණම් ගෙවන්නා විදිහට විවිධ පුද්ගලයන්ගේ නම් ලියාපදිංචි වෙලා තිබුණා. ඔබට කොයි වෙලාවක හරි මේ වරිපණම් දැන්වීමයි ගෙවපු රිසිට් පතයි ඔප්පුවයි වෙනත් ආයතනවල කටයුතු වලට ඉදිරිපත් කරන්න වෙනවා. ඔබ කොහොමද ඔප්පු කරන්නේ? මේ රිසිට් එකේ ඉන්න නමයි මේ ඔබගේ තියෙන වෙනස. ඔබට නීතිමය ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙනවා. ඒ නිසා ඒ රිසිට් එකේ නම මුද්‍රණය වෙන එක සම්පූර්ණයෙන් වැරදි. ඒක නීති විරෝධී. දැන් අපි විදුලි බල මණ්ඩලයට බිලක් ගෙවන්න යනකොට මගේ නම දාන්න බෑනේ රිසිට් එකට. ඒව සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්. ඒ නිසා මම වහා මේ ක්‍රියාවලිය නැවත්තලා අපි ගෙයින්ගෙට මේ දැනුවත් කිරීම කරා දසුන්. වරිපණම් ලේඛනයේ බෙදනකොටම ඔවුන්ට මේක ලියාපදිංචි වෙන්න කියලා කිව්වා. විශාල ප්‍රතිචාරයක් හම්බුණා. නමුත් නැවත මේ කරේ නැවත පරීක්ෂා කරනකොට දේපල 59000ක් තව ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. ඒක කොමසාරිස්ගේ වගකීම. මේ කොමසාරිස්ට තමයි වගකීම දීලා තියෙන්නේ දේපල හිමියාගේ නම. ඒ වගේම හවුල් දේපල හිමියන් ඉන්නවා නම් හවුල් කරුවන්ගේ නම. වීදිය අංකය අපේ වරිපණම් ලේඛනයේ යාවත් කාලීන කරන්න ඕනේ. දැන් ඔබගේ දේපල ඔබ විකුණනවා. ඔබ මට විකුණනවා. ඒතර මම ලියාපදිංචි කරන්නේ නැත්නම් ඔබගේ නම නෙතන තියෙන්නේ. මොකද මේ වරිපණම් ලේඛනය කියන එක තමන්ගේ දේපල හිමිකාරීත්වය
ඔප්පු කිරීමට අදාළ වෙන ලියකියවිල්ල. දැන් මේකට එහෙනම් ඇයි දැන් ඔබතුමියලා කරන සත්කාරයක් නම් ඇයි මේකට වුන් උද්ඝෝෂණය කරන්නේ? මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණය කරේ නැහැ කවුරුවක්. මේ සම්බන්ධයෙන් විරෝධතාවක් ඔබතුමියලා නිර්මාණය කරානේ. මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කරලා තිබුණා සමහර මේ මන්ත්‍රීවරු මම හිතන්නේ එච්චර ඒ ගැන දැනුවත් වීමක් නැතුව වෙන්න පුළුවන්. නමුත් මේ දැන්වීමට ප්‍රතිචාර දක්වලා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් අපිට උදව් කරා මේ දැන්වීම. ඇත්තටම දසුන් ඒ දැන්වීම පළ කරන්න මිල ගණන් ගත්තාම ලක්ෂ 12ක් යනවා පුවත්පත් දැන්වීමට. ඒතර මම කොමසාරිස් විදිහට පොඩි දැන්වීමක් පළ කරලා ඉතුරු තොරතුරු අපේ නිල වෙබ් අඩවිය පළ කරලා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්ගේ සහයෝගය ඉල්ලුවා. මට ඕන තරම් තිබුණා ලක්ෂ 12 වියදම් කරන්න. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. එතෙන්දී විරෝධතාවයක් සමහරු ගොඩනගලා තිබුණා. මේවා තොරතුරු දැනගැනීම පනත යටතේ ප්‍රසිද්ධ කරන්න බෑ කියලා. එහෙම එකක් නෑ. දැන් ඔබගේ ගෙදර අංක 12 පෙරේරා මාවත නම් අංක 12 ඔබ ප්‍රදර්ශනය කළා තියෙනවා. ඒව රහස්‍ය තොරතුරු නේ. අනිත් එක මහජනතාව මේ තමන්ගේ දේපොළ ලියාපදිංචි වෙලාද නැද්ද කියලා දන්නේ නැහැ. මට දැන් විදේශගත මගේ දන්න අඳුන අයගෙන් දුරකථන ඇමතුම් වෙනවා. ඒගොල්ලෝ කාලාන්තරයක් විදේශගත වෙලා දේපල වෙනත් අයට කුලියට දීලා බදු දීලා ඔවුන් දන්නේ නැහැ දේපල ලියාපදිංචි වෙලාද නැද්ද කියලා. ඒ නිසා අපි බොහොම සත්භාවයෙන් දැනුවත් කිරීමක් කරේ. ඒ නිසා කොළඹ නගරේ මම ඉල්ලා සිටිනවා සියලුම ජනතාවගෙන් ඔබගේ දේපල හිමිකම ලියාපදිංචි වෙලා නැත්නම් මේ වරිපනම් දැන්වීමේ හිමිකම යාවත් කාලීන කරගන්න. අලුත් කරගන්න. සමහරට මේ 1930 ඉන්න හිමිකරුව වෙන්න පුළුවන් තාම වරිපනම් ලේඛනේ තියෙන්නේ. ඒ දේපල හුවමාරු වෙනවනේ. ඒතර දේපල කියන්නේ හරි සංවේදී කාරණයක්. ඒ නිසා ඊටාම මිල අධිකයි කොළඹ නගරේ දේපල. ඒ සඳහා මුදලක් වැය වෙන්නේ නැහැ. මේක ලියාපදිංචි නොකර කියලා කිසිම ඔබට කිසිම දණ්ඩනයක් කරන්නවත් මේ ඉඩම් අත්පත් කරගන්නවත් නගර සභාවට බලතල නැහැ. එහෙම කවුරුවක්වත් කරන්නේ නැහැ. නමුත් මේ නොවැම්බර් 30ට කලින් ලියාපදිංචි කරොත් දෙසැම්බර් මාසේ ඔබට ලැබෙන ලබන අවුරුද්දට අදාළ වරිපනම් ලේඛනය ඔබගේ නමට නිකුත් වෙයි. හරි. ඔබ අනිවාර්යයෙන් මේ කටයුතු කරගන්න. සමහර වෙලාවට එහෙම නොවුනොත් ඔබේ දේපල සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් ඇති වුණොත් එහෙම එතනදී ඔබ අසරණ වෙන්න වෙයි. අසරණ වෙන්න ඔබට සිද්ධ වෙයි. ඒ නිසා ඒ තියෙන නීතිමය තත්ත්වය නිරවුල් කරගන්න ඔබ ගිහිල්ලා ඔබේ දේපල වරිපනම් ලේඛනේ ලියාපදිංචි කරගන්න. වරිපනම් ලේඛනේ ඔබේ නව යාවත් කාලේ කරගන්න කියලා ඔබට යෝජනා කරනවා. කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිනී දිසානායක මහත්මියට අපි අද ආරාධනා කළේ මේ පවතින කොළඹ නගර සභාවේ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව විමසන්න. එතුමිය රාජ්‍ය නිලධාරිනියක් විදිහට කොළඹ මහ කොමසාරිස්වරිය විදිහට එතුමගේ පැත්තේ කරුණු කාරණා අනාවරණය කළා. මට මහජනතාවට තව පණිවිඩයක් කියන්න තියෙනවා. මේ අපි නගර සභාවේ මහජනාධාර ලබා දෙනවා 12970කට නගරයේ දිලිඳු ජනතාවට කොටහේන ග්‍රෑන්ඩ් පාස් මාලිගාවත්තට අදාළ මහජනාධාර 647 දෙනෙක් නැවතත් තවමත් ලබාගෙන නැහැ. ලක්ෂ 7ක මුදලක් ඉතුරු වෙලා තියෙනවා. විශාල වශයෙන් අපි මේ ගැන දැනුම් දුන්නා. ඒ නිසා කාරුණිකව ඔබගේ මුදල ලබා ගන්න කියලා. මොකද අඩු ආදායම්ලාභීන්ටයි මේ මුදල ලබා දෙන්නේ. හරි. බොහොම ස්තුතියි. කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිනී දිසානායක මහත්මිය සහභාගීත්වය සම්බන්ධයෙන් අවසානයේ කරපු ඉල්ලීමත් සලකලා බලන්න. බුදු විදායබෝන් කර වැඩසටහන සම්මුදේනවා. අපි අනිත් පාර්ශවයත් ගෙනල්ලා අපි සාකච්ඡා කරමු මේ පවතින තත්ත්වය පිළිබඳව. මේක නිරාකරණය කරන්න පුරවරේ ප්‍රජාවට අපේක්ෂා කරන සේවාවක් ලබා දීම වෙනුවෙන් කොළඹ මහනගර සභාව සමග ගන්නවා යලමුණ ගෙහිම හෙට උදේ 7ට 7 වෙනි පැයේ.